Right, we are going to discuss a short story. අපි කෙටි කතාවක් සාකච්ඡා කරන්න යන්නේ. එතකොට මේ අවුරුද්ද කරන පළවෙනි කෙටි කතාව අපි Nightingale and the Rose ඔස්කා වයිල්ගේ අපි කතුවරයාගෙන් පටන් ගමු. මගේ ටියුට් එකේ හැම කෙනෙක් ඇති. චුට්ට බලන්න ඉස්සරහට ගිහිල්ලා. ඔව්. 16 වෙනි පිටිය වගේ තියෙනවා. Right, this is Oscar Wilde. උපෙච්චර පැහැදිලි නෑ පොඩ්ඩක් හොඳුරු රූපයක්. අපි පොඩ්ඩක් බලමු ඕගොල්ලෝ වැදගත් කාරණාවක් ආවොත් උතේ ඕගොල්ලෝ ලියා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. You can underline or you can point out. මේ හා සමගම අවශ්‍ය නම් නෝට් එකේ මාතෘකාවක් දාගන්න පුළුවන්. කියන පොස් පොතේ මාතෘකාව දාන්න පුළුවන් ඕන නම්. So we are talking about Oscar Wilde. Irish writer කෙනෙක්, ඒ වගේම poet කෙනෙක්. After writing in different forms throughout the 1880s, he became one of London's most popular playwrights. So here word playwrights means dramatist. එතන playwright කියලා කියන්නේ නාට්‍යකාරයෙක් කියන එකනේ. ඔහු ලෝකේ ප්‍රසිද්ධ වෙන්නේ නාට්‍යකරුවෙක් වශයෙන්. කෙටි කතා කරුවෙකුට වඩා. එංගලන්තයේ ඒ කාලේ හිටපු ප්‍රසිද්ධම නාට්‍ය රචකයා බවට පත් වෙන්නේ ඔහු. කියන්නේ 1890 විතර. Today he is remembered for his epigrams, novels, The Picture of Dorian Gray කියන නවකතාව ලියලා තියෙනවා. ඔහුගේ නාට්‍ය සම්බන්ධව කතා කරනවා. ඒ වගේම circumstances of his imprisonment. ඔහුට ස්ථිරගත වෙලා ඉන්න වෙනවා. ඔහු හිරේ දානවා. ඒකට ඔහුගේ හිරගත කිරීම කියන එක දැඩි වශයෙන් සාහිත්‍ය ලෝකයේ කතා කරන දෙයක්. Then early death, වැඩි කල ජීවත් වෙන්නේ නැහැ. බොහොම අඩු වයසෙන් මැරෙන මිනිස්සෙක්. ඒකට කරන්න පුළුවන් උපරිම නිර්මාණ ටික කරලා මිය ගිය මිනිස්සු අතර එක්කෙනෙක් මෙයානේ. අර මහගමසේකර වගේ එයාත් අඩු වයසෙන් මැරෙන කෙනෙක්නේ. After his university education in Dublin and Oxford, Wilde moved to London into fashionable culture and social circles. ඔහුගේ අධ්‍යාපනය ඔහු අවසන් කරාට පස්සේ ඔහු ලන්ඩන් වලට ගමන් කරනවා. fashionable culture. fashionable කියන ලස්සන කියන එකනේ. අර ඉහළ පැලැන්තියේ ගරු ගාම්භීර සංස්කෘතිය වෙත ඔහු ගමන් කරනවා. ඒ වගේම සමාජ social circles සමාජ කව කියලා අපි කියන්නේ සමාජ කව කියන එක. හරි. තේරුමක් ඕන නම් ලියා ගන්න පුළුවන් ඔයගලන්ට ටියුට් එකේ ඔබේ. So he tried his hand at various literary activities. ඔහු උත්සාහ කරනවා විවිධ සංස්කෘතිකමය පදනම් මත ඔහුගේ උත්සාහය දරන්න. කවිපොත් නිකුත් කරනවා. lectured in the United States, Canada, ඇමරිකාවේ කැනඩාවේ ඔහු දේශනා කරනවා. On the new English Renaissance in art, ඔහුගේ මාතෘකාවගේ විෂය පතය වෙන්නේ නූතන සාහිත්‍ය කියන එක. Renaissance කියන්නේ විප්ලවකාරී සාහිත්‍ය, පසු සාහිත්‍ය කියලා අපි කතා කරන්නේ මේක. නව යුගීය සාහිත්‍ය කියන එක. නව සාහිත්‍ය වගේ දෙයක්. කලාවේ නව ප්‍රවණතාව වගේ පැත්තක් ඔහු කතා කරනවා. And then returned to London, එංගලන්තයට එනවා, where he worked prolifically as a journalist. දෙවන්ත ලෙස prolifically කියන්නේ ගැඹුරින් ඔහු ජනමාධ්‍යවේදියෙක් වශයෙන් කටයුතු කරනවා. Wilde was known for his biting wit. wit කියන්නේ බුද්ධිය කියන එක. biting wit හපන බුද්ධියක් තියෙන්නේ. ඔහුගේ නිර්මාණ වල අපි දකින දෙයක් තමයි මහා කවට බුද්ධියක්, මහා තියුණු බුද්ධියක් ඔහු මේ එලි දක්වනවා ඔහුගේ නිර්මාණත් එක්ක. flamboyant dress ඔහුගේ ඇඳුම කියන එක, කෝට් එක දාලා ඒ වගේ අර ඉහළ පැලැන්තික ඇඳුම කියන එක. and also glittering conversation. කතා කරන්න ගියාම ඔහුගේ කතාවේ තිබුණු සංවාදාත්මක ප්‍රබලතාවය කියන එක.
ලස්සන කතා කරපු මිනිස්සෙක්. He became one of the best known personalities of his day. ඔහුගේ කාලය තුල දෙවන්ද පෞරුෂයක් බවට ඔහු පත් වෙනවා. හැමදේම කතාව හා ඔහුගේ සංවාදාත්මක ස්වරූපය, ඔහුගේ බුද්ධිය සහ ඔහුගේ ඇඳුම මේ හැමදේම තුලින් ඔහු කැපිපෙනෙන චරිතයක් බවට එංගලන්තේ පත් වෙලා තියෙනවා. At the height of his fame and success, ඔහුගේ සාර්ථකත්වයේ සහ ජයග්‍රහණයේ height එක කියන උච්චත්වය තුලදී while his masterpiece ඔහුගේ අනංගිතම කෘතිය masterpiece එක කියලා අපි කියන්නේ. මොනම ලේඛකයෙක්ගේ ඉහළම කෘතියට කියන masterpiece අනගි භවනී ලේඛනය The Importance of Being Earnest තමයි ඔහුගේ ප්‍රසිද්ධම ග්‍රන්ථය වෙන්නේ. 1995 නිකුත් කරන එක. Was still on stage in London. තාමත් එංගලන්තයේ මේක දකින්න හම්බෙනවා නාට්‍යයක් වශයෙන්. Willie was charged by his lover's father and he led to his own arrest. ආදරවන්තයාගේ තාත්තා ඔහුට දෝෂාරෝපණයක් කරලා ඔහු හිරගත කරනවා. For 2 years hard labor. අවුරුදු දෙකක් දරුණු වැඩ සහිතව කියලා කියන්නේ බරපතල වැඩ සහිත සිරගත කිරීමකට ලක් කරනවා. 1897 දී හිරේදී ඔහු ලියනවා ඩි ප්‍රොෆන්ඩිස් කියන පොත. 1905 දී පළ වෙනවා. ඒක දිග ලිපියක් which discussed his spiritual journey through his trials. ඔහුගේ නඩු විභාගය තුලදී ඔහු මුහුණ දෙන්න වෙන trials කියන නඩු විභාගය තුලදී ඔහුට මුහුණ දෙන්න වෙන ආධ්‍යාත්මික ගමන ගැන තමයි ඔහු ලිපිය ලියන්නේ. දැන් මේවා මම ඉදිරිපත් කරන්න ඔයගොල්ලන්ට සාමාන්‍ය කරුණු වශයෙන් මේවා පාඩම් කරන්න අවශ්‍ය කාරණා නෙවෙයි අපිට කතුවරයා ගැන යම් අවබෝධයක් ලබා ගන්න විතරයි. Only to have some glimpse about the author. That's only. Okay. Upon his release, ඔහුගේ නිදහස් වීම තුල he left immediately for France. ඔහු එංගලන්තේ ඉන්නේ නැහැ. ඔහු එංගලන්තේ දාලා යනවා යන්න. Never to return Ireland or Britain. Ireland හෝ බ්‍රිතාන්‍යයට කවදාත් පැමිණෙන්නේ නැහැ. Willie published The Happy Prince and Other Tales in 1888 and had been regularly writing fairy stories for magazines. ඔහුට ප්‍රසිද්ධ වෙනවා සුරංගනා කතා ශෛලිය අනුව. 1891 දී he published 2 more collections, Lord Arthur Seville's Crime and Other Stories, and in the same year A House of Pomegranates කියන කතා දෙක ඔහු නිකුත් කරනවා. ඔහුගේ පළවෙනි නවකතාව Picture of Dorian Gray was published in 1890, but it was criticized by the reviewers. Criticize කරනවා කියන්නේ විවේචනය කරනවා. දැවැන්ත පහර ගහනවා ඒක ගැටලුව. reviewers කියන්නේ විචාරකයෝ. ඒකේ ගැටලුව වෙන්නේ decadence සහ homosexual කියන එක. සමලිංගික කතා බහ තිබුණු නිසා තමයි ඒකට පහර ගහන්නේ කියන එක. Oscar Wilde also became popular as a playwright. His comedies who ගොඩක් ප්‍රහසනමය නාට්‍ය ඉදිරිපත් කරපු මිනිස්සේ gained ground during the latter part of the 19th century. Gaining ground කියලා කියන්නේ වේදිකාගත වුණා කියන එක. මග සෑදුනාය වට කියන එක. Wilde, who has first set out to irritate Victorian society, Victorian යුගයට දැන් මෙයා ඉන්න කාලේ අපි කියන්නේ වික්ටෝරියානු සමාජය කියලා කියන්නේ. ඔහු වික්ටෝරියානු සමාජයේ කෝප ගන්නව මිනිස්සෙක්, ඉරිටේට් කරපු මිනිස්සෙක්. මුලින්ම ඇඳුමෙන් පස්සේ ඔහුගේ ලේඛනයේ ඔහු දැවැන්තව පහර ගහනවා එකට. කතා කරන කරුණු වලින් පහර ගහපු මිනිස්සෙක්. Then outrage it with Dorian Gray. Dorian Gray කියන නවකතාව තුලින් මේ වෛරය කියන එක outrage එකක්. දැවැන්ත වෛරයක් බඩපත් වෙනවා. මිනිස්සු දැවැන්තව පහර ගහනවා මේ මිනිස්සයාට. අද පවා ලෝකේ පහළ වෙච්ච ලස්සන නවකතා නාට්‍ය ඔහුගේ කියලා සැලකනවා. His novel of Vice Hidden Beneath Art නේ කලාව තුල සංගවිලා කියන නවකතාවක් කියලා අපි කියනවා ඒ කාලේදී මේ නවකතාව finally found a way to critique society on its own terms. පසුකාලීනව සමාජය විවේචනය කරන්න මේ නවකතාව පාවිච්චි කරන අවස්ථා අපි දකින්න ක්‍රිටික් කරනවා කියන්නේ විවේචනය කරනවා කියන එක critics.
So his play Lady Windermere's Fan. Lady Windermere's Fan කියන නාට්‍ය ඔහු 1892 දී රඟ දක්වනවා. ඕනනම් ගෙනත් දෙන්නම් මම මේක පරිවර්තනය කරලා තියෙනවා සිංහලට. 1892 දී සෙන්ට් ජේම්ස් තියටර් එකේදී ඔහු මේක රඟ දක්වනවා packed with cream of society. සමාජයේ ක්‍රීම් එක යොදය කියන එක. ඒ කියන්නේ ඉහළම බැලන්තිය ඇවිල්ලා මේ නාට්‍ය බලනවා. ඒක අතිශය සුන්දර නාට්‍යයක්. මෞසෙනිහස ගැන කතා කරපු දෙවන්ත නාට්‍යයක් ඒක. On the surface it was a witty comedy. ඒක දෙවන්ත හාස්‍යයක්. But there was subtle subversion underneath. මුරණ්ඩු subtle කියන්නේ මුරණ්ඩු subversion එක. යටි කතාවක් තිබුණා මේකේ. යටි පෙළක් තියෙනවා. මේ මොවකගේ ආදරය ගැන කතා කරපු ඒ දෙවන්ත ආදරය කතා කරනවා මෙතන. The play was enormously popular. මේක දරන්තව ප්‍රසිද්ධියට ලක් වෙනවා. Touring the country for months, but largely trashed by conservative critics. අපි critics කියන්නේ විචාරකයෝනේ. විචාර කලාව තුළ ඉන්නවා අපිට conservative සංරක්ෂණවාදී විචාරකයෝ කියන එක. දැන් ලංකාවේ පවා ඉන්නවා සංරක්ෂණවාදී විචාරකයෝ. ඒ කියන්නේ සිව්පද ආකෘතිය තියෙන්න ඕනේ. කවියක් ලියනවා නම් සිව්පදයේ තියෙන්න ඕනේ. එලි සමයේ තියෙන්න ඕනේ කියලා කියන මත තියෙන කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ කන්සර්වේටිව්. පැරණි සම්ප්‍රදාය දිගින් දිගටම ආරක්ෂා කරන්න ඕනේ කියපු කට්ටියනේ. මෙයා රැෂනල් කියලා කියන්නේ විප්ලවකාරී, තාර්කික, අමුතු පැත්තකට ගිය මිනිස්සෙක් විල්ඩේ කියලා කියන්නේ. ඔය මැරෙන්නේ 1900 දවුද කියා ජීවත් වෙලාද? කියලා නෑනේ. අවුරුදු 40 ගානක් වගේ තමයි ජීවත් වෙන්නේ මිනිස්සු කොහොම හරි 42 වගේ මතකයි මට කාලේ. Not sure about it. So, however, a very short period. ඔය ජීවත් වෙන්නේ පුංචි කාලයක්. අවුරුදු 42 45 වගේ කාලයක් තමයි ජීවත් වෙන්නේ. ඉක්මනින් මැරෙන මිනිස්සෙක්. Right. So important points. අපි මේකේ වැදගත් කරුණු ගත්තොත් මොකක්ද තියෙන්නේ? Mainly the පුතේ ඕන මාක් කරගමු note එකේ හරි අපි ගමු ඒක. වැදගත් කාරණාවක් තියෙනවා නම්. ඔහුගේ Irish බව කතා කරන්න පුළුවන් අපිට උත්තරය ඇතුළතදී Irish කියන එක. Right hand poet කියන කොටස ගන්න පුළුවන් නේ. ඒතර ඔහු popular playwright කෙනෙක්. ඒක තමයි ඔහුගේ identity එක. කැපී පෙනුණු එංගලන්තයේ කැපී පෙනුණු නාට්‍යකරුවෙක් ඔහු. ඒ පොයින්ට් එක වැදගත් ඒගොල්ලන්ට. අපිට ආයි පොයින්ට් එකක් තියෙනවා පුතේ biting wit කියන එකනේ. ඔහුගේ බුද්ධිය කියන එක biting wit එක හපන බුද්ධියක් තිබුණු මිනිස්සෙක්. මොකද මේ biting wit කියන එක අපිට මේ කෙටි කතාවට වැදගත් වෙනවා. ඒ හින්දා පොයින්ට් එක ඔයගොල්ලෝ මාක් කරගත්තට කමක් නැහැ. මොකද මේ කෙටි කතාවේ පව අපි දකින්නේ ඔහුගේ wittiness දකින්නේ අපි. මම කියන කරුණු ටික නෝට් එක ගමු අපි. ඒක වැදගත් ඒ. ඔයගොල්ලෝ මාතෘකාව දාලා පොතේ. ඒ මාතෘකාව වෙන්නේ The Nightingale and the Rose කියන මාතෘකාව. ඔස්කා වයිල්ඩ්. ඉතින් අපි සාකච්ඡා කරන ඕතර් සම්බන්ධ කරුණු ටික ගමු. Irish poet කෙනෙක්, Irish writer කෙනෙක්. එතකොට playwright කෙනෙක් popular. වැදගත් අපිට ඒ වගේම wittiness කියන එක biting wit literary conversation එකට වඩා biting wit කියන එක වැදගත්. ඒක ලස්සනයි. අපිට කතා කරන්න පුළුවන්. He was widely talked. ඔහුව දැවැන්තව කතා බහට ලක් වුණ ඔහුගේ ඇඳුම අර ඔහුගේ කතා බහ නිසා කියන එක විශේෂයෙන්ම අරග ගන්න වෙයි අපිට මොකද්ද මොහොත මේ ක්‍රිටික්ස් ලගේ පහර දීම. ඔහුගේ ලේඛන ශෛලියට කන්සර්වේටිව් ක්‍රිටික්ස්ලා කරපු බලපෑම කියන එක. දැවැන්තව පහර ගන්නවා ඔහුගේ නිර්මාණ වලට.
මම හිතන්නේ මේ පොයින්ට්ස් ටික වැදගත් ඔයගොල්ලන්ට නිර්මාණාත්මකව ඔහු කරපු දේවල් අපිට මේ උත්තරෙට ගන්න බැහැනේ අපේ උත්තරයක් තුළට නේද ඒවා අපි මතකෙට විතරක් තියාගමු. හරි ඕකේ ඔයගොල්ලෝ පෙරලා ගන්න ඊට පස්සේ page number 19 කතුවරයාගේ රූපයක් තියෙනවා ඊට පස්සේ නවකත් මොකද කෙටි කතාවේ රූපයක් තියෙනවා ඊට පස්සේ මාතෘකාවක් ඇත්තේ introduction to short stories කියලා මට මතකයි හැටියට එහෙම දෙයක් අපි කලින් කතා කරලා නැහැ ඒතර මම මේක ඉදිරිපත් කරන්න ඕගොල්ලන්ව කතා කරන්න යන්නේ කෙටි කතාවක් තේරුම් ගන්න මේක වැදගත් වෙන නිසා okay so this is not something we are going to write for the answers උත්තර ලියන්න නෙමෙයි මේක but when you are analyzing a short story කෙටි කතාවක් විශ්ලේෂණය කරන්න ගියාම කෙටි කතාවක් හඳුනා ගන්න ගියාම මේවා අපි හොයන්න ඕනේ so your questions in the exam විභාගයෙන් ප්‍රශ්න ටික සෙන්ටර් වෙන්නේ මෙන්න මේ කොටස් අනුව තමයි so briefly I will explain මම කෙටියෙන් කතා කරන්න මේ සම්බන්ධව short stories are narrations කියන්නේ කතා කියන ඒවා අවශ්‍ය දෙයක් විතරක් තිබ්බොත් ලියා ගන්න ඕගොල්ලෝ unlike a novel නවකතාවක් වගේ නෙවෙයි this type of stories are confined or a restricted size කෙටි කතාවක් කියලා කියන්නේ නවකතාවකට වඩා සීමිත දෙයක් සීමා සහිතයි කෙටි කියන එක කියන්නේ හැකිලුණු ප්‍රමාණයක් තමයි තියෙන්නේ මේකේ පුළුල් ප්‍රමාණයක් නෙවෙයි that is why perhaps they are known as short stories කෙටි කතා කියන්නේ තේ හින්දා වෙන්න ඇති the narrative element is produced not only in short stories and novels but also stories fables folk tales fairy tales ballads some poems and අපි මේ කතා ශෛලිය කියන එක කතාවක් කියන එක කෙටි කතාවක් විතරක් නෙවෙයි තියෙන්නේ කතාවල fables කියන උපමා කතා එතකොට ජන කතා සුරංගනා කතා මේ හැම එකකම පුංචි කතාවක්නේ තියෙන්නේ ඒකට මේක ගොඩක් සමීපයි කෙටි කතාව කියන එක unlike ballads and poems short stories are written in prose කවියක් වගේ නෙවෙයි මේක ලේඛනයක් prose එකක් මේක ලිඛිත ඡේදමය ලේඛනයක් නිරන්තරයෙන් the whole story is replicated around one incident කතාව ගෙත්තම් වෙන්නේ එක් සිදුවීමක් ආරම්භය විතරයි උදාහරණයක් වශයෙන් කිව්වොත් fairy story එකක් තියෙනවා nightingale and the rose කියලා අපි මේ කතා කරන කතාව මුළු කතාවම පදනම් වෙන්නේ the whole story is based on the students love ළමයෙකුගේ ආදරය ශිෂ්‍යයෙකුගේ ආදරය කාටද daughter of the professor මහාචාර්යවරයාගේ දුවට ඔය තමයි කතාවේ substance එක සිද්ධිය එච්චරයි වෙන්නේ මහ ලොකු දෙයක් නැහැ the nightingale and the red rose are taken as materials දැන් මේ කතාව කරන් යනකොට අර ස්ටෝරි එක යනකොට nightingale කියන කුරුල්ලා සහ රතු රෝස මල කියන දේ වස්තුන් වශයෙන් පාවිච්චි කරනවා මැටීරියල් එක කියන්නේ වස්තු බීජය කියන එක වස්තුව කියන එක එයා පාවිච්චි කරන දේ කියන එක so
So that point is important. Material කියන එක. හරි එතන මම වචන කතා කරකොලත් එක්ක materials කියන එක the incident deals with few characters චරිත සීමිත සංඛ්‍යාවක් තියෙනවා probably one or two major characters කෙටි කතාවකට හම්බෙන්නේ ප්‍රමුඛ චරිත එකක් හරි දෙකක් හරි විතරයි බොහෝතරයක් හම්බෙන්නේ නැහැ generally in a short story the incident occurs in one place ගොඩාක් වෙලාවට සිද්ධිය සිද්ධ වෙන එක ස්ථානයක setting එක එකයි වෙනස් කරන්නේ නැහැ ගොඩක් වෙලාවට setting එක එතකොට කියනවා the story has unity of effect ඒකාත්මික භාවය කියන එක මම කතා කරන්නේ unity of effect කියන්නේ සිදුවීම් වල ඒකාත්මික භාවය කියන එක. Right. When I appreciate a short story, කෙටි කතාවක් ඔය අගය කරන්න ගියාම it will be useful to learn these elements. කෙටි කතාවක තියෙන elements කියන්නේ අංගයන් කොටස් කියන ඒවා අපි කතා කරන්න ඕන. එකක් තමයි genre කියන එක. genre කියලා අපි කතා කරන්නේ. genre කියන්නේ ශෛලිය නෙමෙයි කියන්නේ දැන් poem එකක් කියන්නේ genre එකක්. novel එක genre එකක්. short story එක genre එකක්. එතකොට song එක genre එකක් drama එක genre එකක් අපි කියන සාහිත්‍ය ශාන්තරයක් කියලා කියන්නේ සාහිත්‍ය අංගයක් කොටසක් කියන එක නේ genre is a style of literature the short story is a literally genre that comes into prominence in the 19th century 19 වන සියවසේ පසු කාලයේ ආපු ශෛලියක් තමයි ශාන්තරයක් තමයි කෙටි කතාව කියලා කියන්නේ it can be distinguished from the novel distinguished කියන්නේ වෙන් කර හඳුනා ගන්න පුළුවන් කැපිපෙන වෙනසක් තියෙනවා එකේ නවකතාවෙන් ප්‍රධාන වශයෙන් මේකේ දිග අනුව තමයි වෙනස් වෙන්නේ it must also be distinguished from traditional short narrative සම්ප්‍රදායික කෙටි මේ කතා ඉදිරිපත් කිරීම තියෙනවා නේ අපි පුංචි කාලේ අම්මලා අපිට කතා කියනවානේ ඒක කෙටි කතා නෙවෙයිනේ නේ ඔබ ඒකටයි මේකට සමානත්වයක් තියෙනවා සම්බන්ධයක් තියෙනවා මේක වෙනස් නේ ජන කතාව සුරංගනා කතාවට නෙවෙයි මේක වෙනස් because short story presents an experience of true life. සැබෑ ජීවිතයේ අත්දැකීමක් තමයි ගොඩක් වෙලාවට කෙටි කතාවකින් ඉදිරිපත් කරන්නේ. real life. නැත්නම් nature of life. ජීවිතයේ ස්වභාවය මොකක්ද කියන එක ගැන කෙටි කතා කරුවා කතා කරලා පොයින්ට් මත තියාගන්න. It presents an experience of true life. සැබෑ ජීවිතයේ අත්දැකීමක්. ජීවිතයේ ස්වභාවය ගැන අපිට කියවන කෙටි කතාව. පුතේ හැඳින්වීම් දෙකක් තියෙනවා. ඒක පාඩම් කරන්න යන්න එපා ඔයගොල්ලෝ. නිකන් අධ්‍යයනයට පමණයි දවසක වැදගත් වේ ජීවිතයේ short story is a piece of fictional writing that contains the basic elements character setting plot conflict resolution climax dialogue protagonist antagonist ඔය ඔක්කොම තියෙන ලියමනක් තමයි කියලා කියනවා. brief fictional work that usually contain one major conflict ප්‍රමුඛ ගැටුම් එකයි. ලොකු ප්‍රශ්න එකයි තියෙන්නේ. at least one main character අඩුම ගාන එක ප්‍රධාන චරිතයයි. ඔය වගේ පුංචි අර්ථයකින් ගොඩාක් අපිට කෙටි කතා සම්බන්ධයෙන් තියෙනවා. අපි යමු තව ඉස්සරහට. Thus, Melissa, the genre usually consists of exposition, development of the conflict, climax and resolution. ඔන්න වැදගත් දේ ඔයගොල්ලන්ට. ඕනම මේ ශානරය කියන එක. දැන් කෙටි කතා ශානරය, නව කතා ශානරය ගත්තම ඒ ශානරය හැදෙන්නේ genre එක හැදෙන්නේ අවස්ථා හතරකින්.
මේක අපි කතා කරන නව කතාව තුල vendor of suites කතා කරනකොට when you are discussing the vendor of suites we have this element exposition කියන එක ආරම්භය developing of the conflict ගැටුමේ සංවර්ධනය climax ගැටුමේ උච්චතම අවස්ථාව resolution සමතකරණය කියන එක සිද්ධිය බැස යාම කියලා අපි කතා කරන්නේ. ඒතර කතාවක් හැදෙන්නේ ඔය ආකාර හතර එකතු වෙලා. exposition, development of the conflict, climax, resolution කියන අවස්ථා හතර. So when you are writing the answers උත්තරය ලියන්න ගියාම මේ රටාවට තමයි ලියවෙන්න ඕනේ. exposition එකේ මෙහෙම වුණා. climax එක මෙතන තිබුණා. resolution එකේ මෙහෙම දෙයක් වුණා කියන එක කතා කරන්න ඕනේ. Sometimes it contains an anticlimax or foreign action කියන එක. anticlimax එක කියන්නේ උච්චත්වයෙන් බැස යාම කියන එක. අනිත් පැත්තට යාම කියන එක. resolution එකට කලින් anticlimax එකක් තියෙන්න පුළුවන්. ඒක හැම එකකම තියෙන එකක් නෙවෙයි. The resolution can be either a comedy or tragedy. කතාවේ අවසානය කියන එක සුඛාන්තයක් වෙන්න පුළුවන්, දුක්ඛාන්තයක් වෙන්න පුළුවන් කියන එක. Right. Plot කියන්නේ කතා වස්තුව කියන එක. නම කතාවකත් මේක තියෙනවා අපි දකිනවා කතා වස්තුව කියන එක මේකෙත් කතා වස්තුවක් කියන එක තියෙනවා කතාවක් තියෙනවා. The selection and arrangement of events is called the plot. අර දෙකම වෙන්නේ සිදුවීම් තෝරා ගැනීම කියන සිදුවීම් පෙළ ගැස්වීම තමයි plot එක කියලා අපි කතා කරන්නේ. මේවා පාඩම් කරන්න ඕනේ නැහැ මොකද කියන එක. The plot could be arranged in a number of ways. කතා වස්තුව කියන එක එක විදියට නිර්මාණය කරන්න පුළුවන්. සමහර කෙටි කතා තියෙනවා the events move in a linear direction. එක පේලියට මේ ගමන් කරනවා කියලා කියනවා. One event leading to another. එක සිද්ධියකින් පස්සේ තව සිද්ධියක් පෙලින් පෙළට එනවා. සාමාන්‍ය කතාවක වගේ. තව කතා තියෙනවා there is contrast forward and backward movement. කතාව ඉස්සරහට යනවා ආය යනවා පස්සට. අනාගතයට යනවා අතීතයට යනවා. ඒ වගේ දේවල් නේ. අපි ඔය පුංචි පන්ති වල කරා ඔයගොල්ලොත් එක්ක මතකද සමහර කෙටි කතා. ඔය 8 වසර 9 වසර අපි කරන්නේ. ඒක මතකද ඔයගොල්ලන්ට එහෙම ගිය කතා නේ. Going to the future, going to the past. අපි කරා ඒ වගේ සමහර කතා නේ. From past to the present, then to the future and again to the past like that. Speech. The plot has several stages. Plot එකක අවස්ථා කීපයක් තියෙනවා කියලා කියනවා. චරිත හඳුන්වා දීම, the situation or the initial position of the conflict අවස්ථාව හඳුන්වා දීම කියන්නේ. ඉස්සෙල්ලාම චරිතය හඳුන්වා දීමක් කරනවා කෙටි කතා කරනවා. ඊට පස්සේ අවස්ථාවක් ගැටලුව පතුවන අවස්ථාව හඳුන්වා දීමක් කරනවා. Development of the conflict එක දියුණු කරනවා ගැටුම දියුණු කරනවා ගැටුම ප්‍රවර්ධනය කරනවා ගෙනල්ලා මේ ගැටුම උච්ච තත්ත්වයකට ගේනවා ඒක තමයි ක්ලයිමැක්ස් එක නැත්නම් පීක් එක කියලා කියන්නේ ඊට පස්සේ සිදුවීම සමතයකටපත් වෙනවා ඔන්න ඔය අවස්ථා පහ යටතේ තමයි කෙටි කතාවක් සංවර්ධනය වෙනවා කියලා කියන්නේ then if I go to the setting කියන්නේ කතාවක් පසුබිම කියන එකනේ කතාව සිද්ධ වුණේ කොතනද කියන එක setting කියන්නේ setting is the background against which the incidents of the story take place කතාවක සිදුවීම් සිද්ධ වෙන්නේ කොතනද අන්න ඒ ස්ථානය තමයි setting කියලා අපි කතා කරන්නේ it gives where when and social conditions කොයි වෙලාවෙද මේ කතාව සිද්ධ වුණේ කොයි පසුබිමේද සමාජීය පසුබිම කොහොමද මෙතන තිබුණු මේ ඔක්කොම දේවල් මේ setting එක තුල කතා කරනවා it includes the atmosphere and the tone of the story atmosphere කියලා කියන්නේ වාතාවරණය කියන එක. මේ හැමදේම අපි පොන්චි පන්තිවල කතා කරපු දේවල්. setting එක පසුබිම atmosphere කියන්නේ වාතාවරණය. the tone එක තාලය නේ කියන්නේ sad tone එකක්ද happy tone එකක්ද අන්න ඒ වගේ දේවල් මොකද කරනවා. The writer usually builds up this background in order to coincide with the incident. coincide කියන සමපාතකරණය කියන එක
කතා වස්තුවේ තියෙන සිදුවීම් සහ පසුබිම කියන එක සමපාත වෙන්න ඕනේ එක පෙළට යන්න ඕනේ. නැත්තම් කතාවෙන් එකක් කියන්නේ පසුබිම තව කතාවක් කියන්නේ නේ. දෙයක්. දැන් අපි කිව්වොත් එම රාජමාලිගාවක් විස්තර කරලා ඒ රාජමාලිගාවේ ඉන්න රජතුමා හිඟන්නා වගේ ඇඳුම් අඳගෙන කණ්ඩ බොඩ නැතුව ඉන්නවා කිව්වොත් ඒ චරිතය රාජමාලිගාව ගැලපෙන්නේ නැහැ නේ. ඒක කොයින්සයිඩ් වෙන්නේ නැහැ. කොයින්සයිඩ් වෙන්න ඕනේ. characters චරිත ඔයගොල්ලෝ දන්න දෙයක්. characters are the living beings who are found in the plot. මානවයා ජීවයා කියන එක්කෙනා. නවකතාවක වගේ නෙවෙයි. කෙටි කතාවක few characters ස්වල්ප චරිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ. නිරන්තරයෙන් the plot is fabricated around this incident that are performed by the characters. කතා වස්තුව ගෙදෙන්නේ මේ චරිත වටේ. The main character is usually called in literally as protagonist. කතාවක හම්බ වන ප්‍රධාන චරිතයට අපි කියන්නේ protagonist කියලා. කතා මේ ප්‍රධාන චරිතය protagonist. ඕනම කෙටි කතාවක් ඕන නව කතාවක protagonist කෙනෙක් අපිට ඉන්නවා. Sometimes there could be another character called antagonist. සමහර වෙලාවට antagonist කියන්නේ ප්‍රධාන චරිතයට විරුද්ධව යනවා. එරෙහි වන්නා antagonist. එයා protagonist ගේ ක්‍රියාකාරීත්වයට විරුද්ධව ක්‍රියා කරනවා. So two characters, protagonist and antagonist. In modern short stories, නූතන කෙටි කතාව තුල characters are usually real people. නූතන කෙටි කතාවේ හමුවන චරිත සැබෑ මිනිසුන්. Whom we meet in our society. අපේ සමාජයේ අපි එදිනෙදා ජීවිතයේදී අපිට විශ්වාස කරන්න පුළුවන් මිනිසුන්ගේ චරිත කෙටි කතාව තුල කෙටි කතා කරමතු කරනවා. When they are real individuals, the reader feels strongly about them. මේ සැබෑ මිනිසුන් වෙන නිසා පාඨකයා වන අපිට මේක කියවන අපිට දැඩි විශ්වාසයක් චරිත ගැන ඇති වෙනවා. However, in fairy tales, හැබැයි සුරංගනා කතාවල දැන් මේ කෙටි කතාවත් එක්ක සුරංගනා කතාව වැදගත් වෙනවා අපිට. මොකද කෙටි කතාව කරනකොට තේරෙනවා සමහර සිද්ධි සුරංගනා සිද්ධි. කතා කරන නයිටින්ගේල්ස් ඉන්නවා. ඒතර ඒක සුරංගනා ස්ටයිල් එකනේ. ඒතර විල්ඩගේ ලක්ෂණය තමයි ඔහු අර සුරංගනා කතා ලක්ෂණය මේක රිංගනවා. නේ? උඩ පහර ගහන්නේ ඒකයි. ඒක සුරංගනා කතාවක් කියනවා එක්ක නව කතාවක් කියන්න ඕනේ. ඒක දෙකම නෙවෙයි. අමුතු කතාවක්. උදාහරණ වශයෙන් කිව්වොත් මේ කතාව තුල නයිටින්ගේල් and the rose කියන කතාව තුල student can be believed. ශිෂ්‍යයා සැබෑ චරිතයක්. අපි වගේ පණ ගැහෙන චරිතයක්. But the behavior of the nightingale, මේ nightingale ගේ හැසිරීම විශ්වාස කරන්න බෑ. උ කරන වැඩි හිතන්න බෑ අපිට. The writer presents his character including some human attribute. මේ human attributing කියන එක මානව ලක්ෂණ ලබා දීම කියන එක නවකතා